ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පළමු දෙවන තෙවන ධර්ම සංගායනා සිදු කරමින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සුරක්ෂිත කොට වදාළ ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. අපගේ ලංකාද්වීපයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය රැගෙන ඇවිදින් ගෞතම බුදු සසුන මේ ලක්දරණේ පිහිටුවා වදාළ ඒ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම මේ යුගයේ අපට මේ ශ්‍රී සද්ධර්මයේ ඊටාම පැහැදිලිව විස්තර කරලා අපට කියා දුන්න අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් මේ අපි ආරම්භ කරන්නේ පිය උරුමය සදහම් කතිකාවත. ඔබ දන්නවා පසුගිය දිනවල අපි මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන පියවරෙන් පියවර පදයෙන් පදය භාවනාවෙන් භාවනාව මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරමින් පැහැදිලි කරමින් පැමිණෙනවා. ඉතින් අද දවසේත් අප මේ සූදානම් වෙන්නේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරි භාවනාවන් කොහොමද ඉදිරියට දියුණු කරන්නේ කියන කාරණා පිළිබඳව. ඉතින් අද දවසේ මෙම සදහම් කතිකාව සඳහා විකාශන දායකත්වය ලබා දෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි පින්වත් ඒ.පී.ජී. ගලප්පත්ති මහතා, ලංකාවේ පදිංචි එම මහතාගේ බිරිඳ වන දේවිකා රත්නායක මහත්මිය සහ බාති ගලප්පත්ති දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් අද දවසේත් මෙම සදහම් කතිකාවත සඳහා මහමෙන්නාවාසී පින්වත් ස්වාමින් වහන්සේලා වැඩම කරලා තිනවා. අපි පළමු කොට පාද නමස්කාර කොට පින්වත් ස්වාමින් වහන්සේලාව පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධ. පින්වත්නි, පසුගිය සතියේ අපි ඊටාම පැහැදිලිව ආනාපාන සති භාවනාව කොහොමද පුරුදු කරන්න කියලා අපි අවසාන ධර්ම සාකච්ඡාවේදී සිදු කළා. එහිදී ඔබ ඉගෙන ගන්න ඇති අලුත් බොහෝ දහම් කාරණා ප්‍රායෝගිකව මේ භාවනාව කොහොමද පුරුදු කරන්නේ? මොකද බොහෝ අය අපිට මුණ ගැහිලා තියෙන මේ ආනාපාන සති භාවනාව පුරුදු කරන්න කැමති අය. ඉතින් ඒ අයට ඊටාම පැහැදිලිව පින්වත් ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරලා දුන්නා කොහොමද මේ භාවනාව ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කියලා. ඉතින් අද දවසේ අපි ඊළඟ භාවනාවට යොමු වෙනයි මේ සූදානම් වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවේ ඊළඟ භාවනාව විදිහට ඉරියාපත භාවනාව තමයි පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මේක ගොඩාක් ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන්, සතර ඉරියව්වෙම පුරුදු කරන්න පුළුවන්, බොහෝ උපකාරී වෙන එකක්. මොකද සමහර අය කියන අපිට වෙලාවක් නැහැ, අපිට මේ ඕවා කරන්න විදිහක් නැහැ, ඒ වගේ කියනවා. නමුත් මේ භාවනාව කියන්නේ නිරන්තරයෙන් ජීවිතයට පුරුදු කරන්න පුළුවන්, ඊටාම පහසුවෙන් භාවනා අරමුණක් විදිහට පුරුදු කරන්න පුළුවන් භාවනාවක් තමයි ඉරියාපතේ කියන්නේ. ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ මේ කායානුපස්සනාවේ ඉරියාපත භාවනාව පුරුදු කළ යුත්තේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද දේශනා කරලා තියෙන්නේ? පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරපු එකක්. ඒ ස්වාක්කාත සීසත් ධර්මයේ අපි අද ඉගෙන මේ දිනවල අපි ඉගෙන ගනිමින් පවතින්නේ සතර සතිපට්ඨාන ධර්මයන් ගැන. අපි ආනාපාන සති භාවනාව හොඳින් ඉගෙන ගත්තා. ඒ සඳහා අපිට ගන්න පුළුවන් උත්සාහයන් ගැන, ක්‍රමෝපායන් ගැන අපි අහලා ඉගෙන ගත්තා. දැන් අද දවසෙත් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ ඉරියාපත භාවනාව ගැන. දැන් ගිහි කෙනෙක් වේවා පැවිදි කෙනෙක් වේවා අපි කාගෙත් ඉරියව් තියෙනවා. එතකොට ඉරියව් පවත්වන අතරේ බොහෝ විට සිද්ධ වෙන්නේ සිහිය පිහිටුවා ගැනීම නොවේ. නොයෙකුත් අරමුණු ඔස්සේ තමන් අහන දකින දේවල් ගැන හිතමින් ඉරියව් පැවැත්වීම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒක සසරට යොමු වෙච්ච හිතක ස්වභාවය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී ඉරියාපත භාවනාව මේ විදිහට විස්තර කරනවා. වනච පරම් භික්කවේ භික්ඛු ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. මහණෙනි, ඔබට වෙනත් භාවනාවක් දේශනා කරමි. ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා ඇවිදිනකොට ඇවිදිනවා කියලා මනාකොට තේරුම් ගන්නවා. එතකොට ඒ කෙනා ඇවිදිනකොට ඒ කෙනා වම දකුණ ආදී වශයෙන් මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ.
ඒ වගේම ඔසවනවා, ගෙනියනවා, තබනවා ආදී වශයෙන් මෙනෙහි කිරීමක් කරන්නේ තමන්ගේ කායික ඉරියව්වට හොඳට සිහිය පිහිටවීමක් තමයි මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නැත්තම් සමහර වෙලාවට ලෝකේ කතා වෙනවා ඇවිදගෙන යනකොට ඒක නා මෙනෙහි කර කර යනවා ආදී වශයෙන්. ඒකට ඒ වගේ දෙයක් මෙතනදී කරන්නේ නැහැ. තමන්ගේ පවතින ඉරියව්වට හොඳට සිහිය පිහිටීමක් තමයි මෙතනදී කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරන පින්වත් ස්වාමීන් වහන්සේ ටිතෝ මිති පජානාති. තමන් සිටගෙන ඉන්නකොට දැන් මම සිටගෙන ඉන්නවා කියලා මනාවකට සිහියෙන් දැනගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා නිසින්නෝම් හිති පජානාති. ඒ කෙනා වාඩි වෙලා ඉන්නකොට මම දැන් මේ වාඩි වෙලා ඉන්නවා කියලා මනාවකට දැනගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා සයානෝම් හිති පජානාති. සැතපීලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නකොට මම දැන් මේ හාන්සි වෙලා ඉන්නේ සැතපීලා ඉන්නේ කියලා මනාවකට දැනගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති. යම් යම් ආකාරයකින් මේ ශරීරයේ ඉරියව් පිහිටවනවාද තථානම් පජානාති. ඒ ආකාරයෙන් ඒකද ඉරියව් හොඳට තේරුම් ගන්නවා. එතකොට දැන් අපි මේ ඉරියාපතේට තමයි අපි බොහෝ විට සක්මන් භාවනාව පුරුදු වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ සක්මන් භාවනාවේදී බොහෝ විට අපිට මේ ඉරියව් දෙකක් හොඳට සිහිය පිහිටුවීම පුරුදු කරන්න පුළුවන්. දැන් ශ්‍රාවකෙක් සක්මන් භාවනාව දැන් නිවසින්දලා ඔබ නරඹද්දී ඔබට උනත් මේ සක්මන් භාවනාව ගෙදර ඉඳලා පුරුදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර බඩු බාහිර ආදිය නැති යම් දුරක් තියෙන තැනක් තෝරගත්තොත් ඔබට සක්මන අදිෂ්ඨාන කරගෙන ඔබට සක්මනේ ඉදිරියට යද්දී ඇවිදගෙන යන ඉරියව්වට සිහිය පිහිටවන්න පුළුවන්. ඔබට යම් කෙරවලක් දක්වා ඔබ ඇවිදගෙන ගිහිල්ලා ඔබ හිට ගන්නවා යම් මොහොතක. ආන්නේ මොහොතේ ඔබට ඒ සිටගන්න ඉරියව්ව හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මම මේ සිටගෙන ඉන්න ඉරියව්ව තමයි දැන් මේ ඉන්නේ. ඊළඟට ඔබ සිහිනුවණින් හැරිලා ඊළඟ පැත්තට ඔබ ඇවිදගෙන එනකොට ආයිත් ඔබට ඉරියාපතේ සිහි කරගන්න පුළුවන් මම දැන් මේ ගමන් කරමිනුයි සිටින්නේ. ඊළඟ කෙළවරදී ඔබ සිට ගන්නකොට ආයිත් ඔබට සිහිය පිහිටව ගන්න පුළුවන් මම මේ සිටගෙන ඉන්න ඉරියව්වේ දැන් ඉන්නේ කියලා. එතකොට ඊළඟට භාවනා ආසනයක ඔබ වාඩි වෙනවා නම් සක්මණෙන් ගොඩ වෙලා එතකොට ඔබට භාවනා ඉරියව්වෙන් ඔබ පළඟ බැඳලා ආනාපාන සතිය වේවා ඔබ යම් භාවනා ආරමුණකට ලැහැස්ති වෙද්දී ඔබ පළඟ බඳිනකොට ඔබට සිහිය පිහිටව ගන්න පුළුවන් මම දැන් මේ වාඩි වෙන ඉරියව්වේ තමයි මම දැන් මේ මොහොතේ ඉන්නේ. ඊළඟට ඔබ භාවනාවෙන් නැගිටලා ගිහිල්ලා යම් තැනක හාන්සි වෙනවා නම් ඒ මොහොතේ ඔබට සිහිය පිහිටව ගන්න පුළුවන් මම දැන් මේ හාන්සි වෙන ඉරියව්වේ සැතපෙන ඉරියව්වේ ඉන්නේ කියලා. ඒකට යම් මොහොතක යම් ඉරියව්වක ඔබ වාසය කරනවා නම් ඒ සෑම ඉරියව්වක් ගැනම ගැඹුරු සිහියකින් මනා සතිපට්ඨානයකින් වාසය කරන්න පුළුවන්. දැන් මේ භාවනාවේදී ඔබ තේරුම් ගන්න ඕන එකක් තමයි අපි කවුරුත් තේරුම් ගන්න ඕන එකක් ආයාසෙන් ඉරියව් පවත්වනවා නෙවෙයි ස්වාමීන් වහන්සේ. දැන් උස්ම රැල්ලත් નિરાයාසෙන් අපේ උස්ම රැල්ල ඉහළට ගැනීම පහළට හෙලීමක් තියෙනවා. ඒ වගේම අපි එක එක්කෙනාගේ ස්වභාවිකව පිහිටු ඉරියව් රටාවක් තියෙනවා. සමහර අයගේ ඉරියව් බොහොම ශාන්ත ඉරියව් තියෙන්නේ. සමහර අයගේ ඉරියව් හරි කලබලකාරී. එතකොට ඒ කෙනා හිතලා ඇවිදින්න ගියොත් ඒ කෙනාට මේ සතිපට්ඨාන දියුණු කරගන්න අමාරුයි. එතකොට ඒ කෙනාට තමන්ගේ සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගන්න අමාරුයි. මොකද එයා සිහියෙන් කටයුතු කරන්න යාම නිසා එයාට සිහිය බිඳලා යන්න පුළුවන්. නමුත් ඒ කෙනා තමන්ගේ පවතින ඉරියව් ඔස්සේ තමන් යම් රටාවකටද මේ ධර්මය අහන්න කලින් ඇවිදගෙන ගියේ ඒ රටාවටම තමන් ඇවිදගෙන යන අතරේ එයා බුද්ධිමත්ව කළ යුත්තේ ඒ ඇවිදින ඉරියව්වට සිහිය පිහිටවන එක තමයි ඒ කෙනා කරන්න ඕනේ. ඊට පස්සේ නැත්තම් සාමාන්‍ය ටික දවසක් කරලම එයාට ඒක එපා වෙන්න පුළුවන්. මොකද එයා ඒක කෘතිම ස්වභාවයක්. ඒක බාහිර අයට පේන්න පුළුවන්. මෙයා මොකක්ද අමුතු වෙලා. ඒක තමයි. ඔයාට මොකද වෙලා තියෙනවා කලින් යසාගෙට ඇවිදලා හිටියා කාලා බෙලා හිටියානේ. මොකද දැන් ඔයා නිකන් අර ස්ලෝ මෝෂන් වගේ මේ කියන්නේ බොහෝ බිම් බලාගෙන යන්නේ. කලින් මේ සාමාන්‍ය විදිහට හිටපු කෙනා කතා කරද්දී හිටපු කෙනා නෙමෙයි ඉන්නේ. එතකොට එයා ධර්මයට චෝදනා කරන්න පුළුවන්. මෙයා මේ ධර්මයක් ඇසිරෙන්න ගිහින් මොකද්ද ඔය එක මෙයාට වෙලා කියලා. එතකොට තමන් සාමාන්‍ය තමන්ගේ ඉරියව් පැවැත්මක් තියෙනවා, කතා කරන ස්වභාවයක් තියෙනවා. එතකොට ආන්නේ ස්වභාවයට තමයි මේ භාග්‍යතුන් වහන්සේ හොඳට සිහිය පිහිටවල ගත කරන්න කියලා කියන්නේ. එතකොට ඒ තුල යාට ගුණධර්ම දිනු වීම භාග්‍යතුන් වහන්සේ මේ සතිපට්ඨානෙ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පින්න සාමනස මේක හරිම ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතේ පව දැන් ගොඩාක් අයගේ තියෙන මැසිවිල්ලක් තමයි අපිට ධර්මයේ පුරුදු කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපි වැඩට ගිහිල්ලා ජීවිතයේ අවසාන කාලේ අපි මේක පුරුදු කරගන්නවා කියන අදහස.
එතකොට රැකියාවට යනකොට මගතොටේ ඉන්නකොට මේ අපි හිතමු ගෙදර දොරේ වැඩ කටයුතු මේ සෑම අවස්ථාවකම මේක ප්‍රායෝගිකව පුරුදු කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. දැන් සාමාන්‍ය කෙනෙක් උදේ දැන් ඇඳක හාන්සි වෙලා නිදා ගන්නවා. එයාට අවදි වෙනකොට මෙයා සතිපට්ඨානේ වඩලා තිබ්බ කෙනෙක් නම් ඇඳේ එයා අවදි වෙනකොට මෙයාට සිහි පිටානේ මම දැන් හාන්සි වෙලා ඉන්නේ. ඊට පස්සේ ඇඳේ වාඩි වෙනවා. එතන ඇඳ ගාව හිට ගන්නවා. ඊට පස්සේ මේ තමන් මූණ අතපය සෝද ගන්න තැනක නාන කාමරයට වේවා නේද? එයා යනවා. එතකොට මේ සෑම ඉරියව්වකදී මෙයාට ඉරියව් වෙනස් වීම එයාට සිහිනුවණින් දකින්න පුළුවන්. ඒතර සාමාන්‍ය කෙනා ජීවත් වෙනවා. හැබැයි කලින් නොයෙකුත් විතරක හිතමින් අකුසල් තුල වාසය කරමින් හිටපු කෙනා දැන් ඉරියව්වත් එක්කම එයාගේ සිහිය හොඳට වැඩ කරනවා. ඒ වගේම පින්නසන්නස අර හිතේ ස්වභාවය තමයි යමකට හුරු වෙනවා නම් හිත හුරු වෙන එකට. එතකොට අපි යම් තැනකදී යම් වෙලාවකදී යමක් ඒ විදිහ හුරු කරාද ඊළඟ අවස්ථාවේ තේ අවස්ථාව වෙනකොට වෙලා වෙනකොට ඒ තැන එනකොට ස්වභාවය තමයි එකපාරම ඒ භාවනා අරමුණ කමටහන අපිට මතකයි සන්නස් ඉස්සර අපි පින්ඩපාත යන කාලේ සමහරවිට අපි උදේ පාත්‍රයේ අතට අරගෙන පින්ඩපාත යන යම් භාවනා අරමුණක් මොන හරි මතකයක් ගන්නවා නම් පාත්‍රයේ අතට ගන්නකොටම අපිට සිහිය පිටවන මෙන්න මේක දැන් පුරුදු කරන්න ඕනේ. ඒක තමයි හිතේ ස්වභාවය නේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ මට කාරණාවක් මතක් වුණා ඔය දැන් පසේ බුදුරජාණන් වහන්සේලාගේ විස්තරය කියද්දි ඒ කාශ්‍යප බුද්ධ කාලේ ඒ වාසය කර භික්ෂුන් වහන්සේලා පුරුදු කරලා තියෙනවා මේ ගතපච්චාගත වත කියලා එකක්. එතකොට මේ සිහි නුවණින් පාත්‍රය අතට අරගෙන පින්ඩපාතෙන් පාරට වඩිනවා. එතකොට උන්වහන්සේලා මනා සිහි නුවණින් තමයි වඩින්නේ. එතකොට මේ වතපච්චාගත වතේ ස්වභාවයක් තමයි හොඳට සිහි කරලා බලනවා තමන් ඒ පාත්‍රය අතට ගත්ත මොහොතේදී තමන්ගේ සිහි නුවණ මොකද උනේ? දැන් පින්ඩපාතයේ වඩින මාර්ගයේ ඊටසේ යම් තැනකදී තමන්ට මේ අමතක වුණාද සිහිය පිහිටවන්න ඒ තැනට ආයෙ හැරිලෙනවා කියනවා. එතකොට යම් තැනකදී සිහි නුවණක් නැතුව තමන් වහන්සේ ඇවිදගෙන ආවද ඒ තැනට ගිහිල්ලා ආයෙ එතන ඉඳලා අර සිහිය අලුත් කරගෙන ආයෙත් එනවා කියනවා. එතකොට ඒ වගේ වීරය කරපු උත්තමයන් වහන්සේලා ගෞතම බුදුරජාන් වහන්සේට කලින් ලෝකේ පහළ වෙලා පසේ බුද්ධත්වයට පත් වෙලා අසර දුකෙන් නිදහස් වුණා කියලා දේශනාවේ සඳහන් වෙනවා. පින්නදී අපිට පැහැදිලි මේක ඊටාම ප්‍රායෝගිකව ඔබට එදිනෙදා ජීවිතේ පුරුදු කරන්න භාවනාවක් පුළුවන් භාවනාවක් තමයි මේ ඉරියාපතේ කියන්නේ. දැන් රහතන් වහන්සේලා ගැන කියනකොට පින්නසංශ අපිට මුණ ගැහෙන හරියට මේ සීනිදු තෙල් දහරාවක් වැగిරෙනවා වගේ කියන රහතන් වහන්සේලාගේ ඉරියව් පැවැත්ම. එච්චරකට මේ සතර ඉරියව්වේම උන්වහන්සේලා පවත්වන ඒ ඉරියව්වන් වල මනාකොට පිහිටවපු සිහියක් ඒ රහතන් වහන්සේලාට තිබිලා තියෙනවා. එතකොට විශේෂයෙන් දැන් වර්තමානයේ සමහර අය පින්න ස්වාමීන් භාවනා කරන්න වාඩි වෙලා විතරයි සිහිය පිහිටවීම ගැන හිතන්නේ. සමහරලාට මේ එදිනෙදා බොහෝ වෙලාවෙ එදිනෙදා කටයුතු වලදී සිහිය පිහිටවන්නේ. ඉතින් ඒ නිසා බොහෝ අයට බණ භාවනා කරන්න ගියාම හිත විසිරෙනවා, භාවනා අරමුණ එකඟ කරගන්න විදිහක් නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා ඊටාම වැදගත් දහම් කරුණු තමයි පින්න ස්වාමීන් වහන්සේ මේ අපිට පැහැදිලි කළේ මේ ඉරියාපත භාවනාව එදිනෙදා ජීවිතයේදී අපිට පුරුදු කරගන්න හොඳ භාවනා කර්මස්ථානයක්. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ මේ භාවනා වෙදි භාග්‍යතුන් වහන්සේ අර ඉස්සෙල්ලා අපට දේශනා කරපු දෙයම අපට කියනවා මේ ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති ආදි වශයෙන් මේ දහම් පරයය නැවතත් මේ භාවනාවේදීත් සිදු කරනවා. ඉතින් අපි පින්නස් ස්වාමීන් වහන්සේෙන් දැනගන්න ඒ ගැන කැමතියි. ඒ වගේම ඉරියාපත ගැන ස්වාමීන් වහන්සේට අලුතින් දහම් කාරණා අලුත් කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙනවා අපි ඒත් අහන්න කැමතියි. පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ මේකෙදි ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති කියලා කොටසක් එනවා. එතකොට මේකේ අර හොඳට ඉරියාපතේ වඩන භික්ෂුව ඉරියව් පැවැත්ම නම් වූ ස්වභාවය තමයි හොඳට තේරුම් ගන්න මේකෙදි. එතකොට තමාගේ අය සලකන්නව මේ ශරීරයේත් ඉරියව් පැවැත්ම ඔස්සේ කායික ස්වභාවයට හිත පිහිටවනවා. ඒක ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති කියන තමාගේ අය සලකුණු ලබන්නව මේ කයෙහිද කායानुපස්සීව වාසය කරයි. ඒක තමයි ඒකේ පරිවර්තනය. බහිද්ධා වා කායේ කායानुපස්සී විහෙරති බාහිරයයි සලකන්නා වූ කය කෙරෙහිද කායानुපස්සීව වාසය කරනවා. ඒකෙදී දැන් ඔය ඉරියාපතේදී අපි දැන් ඔය ගොඩක් ආසයි මම දැකලා තියෙන ගොඩක් උපාසකම්මල එහෙමත් මේ සක්මන් භාවනාව කරන කට්ටිය ඉන්නවා. මොකද අර එක දිගට ඉඳන් ඉන්න බැරික මුකුත් තියෙනවනේ. මොකද ගොඩක් අය දැන් අපි ගත්තොත් ධර්මයේ කරා එද්දී ඉඳන් ඉන්න පුළුවන් කාලෙත් අවසන් වෙලා. ඉතින් එක දිගට වාඩි වෙලා ඉන්න බෑ වයසයි ගොඩක් අය ධර්මයට ඉතින් ඇත්ත කතා කරුත් නේ. සමහර අය ගොඩක් ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මම හිතනවා මේ සක්මන් භාවනාවත් බොහොම උපකාර දෙයක් මේ
ශරීරයේ අර තියෙන කායික දුක් පීඩත් දුරු කර ගන්න පුළුවන් සක්මන් භාවනාව තුළ. එක දිගට ඉඳගෙන ඉන්න ඉරියව්වක එහෙම ගොඩක් කට ඉන්න අමාරු නිසා. ඒ නිසා ඒකේ සක්මන කරන අය පින්වත්නි ඔයගොල්ලෝ පුහුණු වෙන්න මේ විදියට. ඒකෙදී සාමාන්‍යයෙන් මේ සතර ඉරියව්ව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, ඨිතෝ වා ඨිතෝමිති පජානාති, නිසින්නෝ වා නිසින්නෝමිති පජානාති, සයනෝ වා සයනෝමිති පජානාති කියලා. තව කොටසක් තියෙනවා. යතා යතා වා පනසකායෝ පණිතෝ හොති තත තතනම් පජානාති කියලා. ඒතර යම් යම් අයුරකින් ඉරියව්ව පවත්තන්නේ ඒ ආකාරයෙන් ඒක දැන මනාකොට දැන ගන්නවා. පජානාති කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් පජානාති කියන වචනේ සාමාන්‍යයෙන් මේ නෝනින් කරන දැක්මක් ඒක. ඒ නෝනින් කරන දැනගැනිල්ල. නිකම්ම දැනගැනිල්ල නෙමෙයි. නැත්තම් සාමාන්‍ය මිනිස්සු දන්නවා තමන් ඉස්සරහට යනවා කියලා. සාමාන්‍ය මිනිස්සු දන්නවා මම වාඩිලා හිටිය පැයක් විතර මේ මනුස්සයා එනකන් කියලා. එතකොට එහෙම මිනිස්සු කියන්නේ ඔය කොයි ගියක් දන්නේ මම දැන් මේ පැය ගානක් බලන් ඉන්නවා කියලා. මම මේ හිටන් ඉඳලා මට එපාලා ඉන්නේ කියලා. නමුත් එයා සතිපට්ඨානෙ හිටියා නෙමෙයිනේ. ඒක මේ ගවාදී සතුන්ටත් තියෙනවා කියනවා. තිරසන් සතුන්ට. එතකොට මේකෙදී ඊට වඩා අවබෝධයක් කර යන ක්‍රමයට ඒක දකින්න ඕන. ඉතින් ඒකෙදී මේ හරි ලස්සන එයා බලනවා මේ ඉරියව් පැවැත්මේදී ඉස්සල්ලාම අර සක්මන් කරන එකට හිත පිහිටව ගන්න ඕන. හිටගෙන ඉන්න ඉරියව්වට සමහර ටික බඩ ගන්න බැරි වෙන්න පුළුවන්. සක්මන් කිරීමට හිත පිහිටව ගන්න හොඳට. එතකොට මේකේ වචන මාත්‍රයෙන් මෙනෙහි කිරිල්ලක් නෑ. සාමාන්‍යයෙන් දැන් මෛත්‍රිය ගත්තොත් එහෙම මම වෛර නැත් එක්කම තරහ නැත් එක්කම වගේ එහෙම විතරක මේක එහෙම නෑ. මේක අවධානය යොමු කිරිල්ලක් තියෙන්නේ. ආනාපාන සතියෙත් ඒ වගේ නේ. ඒකෙත් එහෙමනේ. ඒකේ නමුත් ඉතින් අර ආස්වාස ප්‍රාස්වාස කියලා ඕන මෙනෙහි කරන්න පුළුවන්. ඒ ඔක්කොම සිහිය පිහිටවගෙන පිණිසයි. එතකොට මේකේදී එයා හොඳට බලන්න ඕනේ මේ ඉරියව් පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ ඉරියව් පැවැත්ම සිද්ධ වෙද්දී හරි ලස්සන උපමාවක් මේක අටුවාවේ හම්බෙන්නේ. මේක තියෙනවා මේ වගේ කියන දැන් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය ඉස්සරහට පස්සට දැන් මෙතන ආත්මීය ස්වභාවයක් නෙමෙයිනේ තියෙන්නේ. ඒතර මේක ඉස්සරහට පස්සට යන්නේ කොහොමද කියලා එයා හොඳට තේරුම් ගන්න ඕනේ ඔස්සේ. එතකොට එයා හොඳට ඉරියව් වල සිහිය පිහිටවද්දි ඊට පස්සේ මෙයාට මෙතන මානසික ධර්මතාවයන් ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට තමයි එයා තේරුම් ගන්නේ ඔන්න Tamanට ඉස්සරහට යන්න ඕන කියලා හිතක් පහළ වෙනවා. ඒ සිතක් පහළ වුණාම ඒකත් එක්ක ඉරියව් චලනයට උපකාර වෙන එක්තරා ධර්ම රූප කොටසක් තියෙන එකට කියනවා චිත්ත ක්‍රියා වායු ධාතු කියලා. ඒක අභිධර්මයේ විස්තර කරනවා චිත්ත ක්‍රියා වායු ධාතු කාය විඤ්ඤාති කියලා තියෙනවා. ඒ චිත්ත ක්‍රියා වායු ධාතුවෙන් තමයි මේ අවයව චලනය කිරිල්ල කරන්නේ. එහෙම නැතුව සෞඛුදේක් ශරීරයට විතරක් ඉස්සරහට ය아가නිම යන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මිනිස්සෙක් මරණන් පස්සේ මුකුත් ඉරියව්වක් ඊට පස්සේ මේ චලනයක් නැත්තේ. එතකොට සිතක් උපදිනවා ඉස්සරහට යන්න ඕනේ කියලා. එයින් හටගත්තේ චිත්ත ක්‍රියා වායු ධාතුවෙන් තමයි මේ ශරීරයේ යට ඇට සැකිල්ලක් නේ දැන් ඇතුළේ මේකේ තියෙන්නේ. ඇතුළේ තියෙන ඇට සැකිල්ල. ඒතර නහරවැල් වලින් තමයි බැඳලා තියෙන්නේ. මේ සම්පූර්ණ අස්ථි පංජරයේ යට කොටස සම්පූර්ණ ස්වන්නස චලනය කරනවා. ඒ චිත්ත ක්‍රියා වායු ධාතුවේ. චලනය කරන්නේ ඒ සිතක් උපන්නට පස්සේ. එතකොට ඒක චිත්ත ක්‍රියා වායු ධාතුවෙන්ට අපි ගත්ත සූත්‍ර පරයයන වචනේ තමයි අංග මංගානුසාරිඩු වාතා කියන්නේ මේ අවයව පුරා සැරිසරන්නා වූ වාතේ. ඒක වායු ධාතුවට අයිති එකක්. ඒ වායු ධාතුවෙන් තමයි මේ චලනය කර කර ඉස්සරහට යන්නේ. ඒක හරියට මේ වගේ කියන උපමාව. ඒක රහත් තෙරණියකුත් ඒක වදාලා මට මතකයි. රූකඩයක් වගේ කියන මේ පැවැත්ම. ඒ කියන්නේ දක්ෂ රූකඩකාරයෙක් රූකඩයක් හදනවා. එයා ලී කෑලි එකතු කරලා තමයි රූකඩේ හදන්නේ. සංදි වලින් පුරුක් වලින් සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ වගේ තමයි කියනවා මේ ශරීරයේ ලොකු කුඩා ඇට කැබලි 300ක් තියෙනවා කියනවා. සංදි වලින් පුරුක් වලින් සම්බන්ධ කරලා තියෙන්නේ. නහරවැල් නැමැති නූල් වලින් තමයි බැඳලා තියෙන්නේ. ලේමස් වලින් තමයි පුරවලා තියෙන්නේ. හැම නැමැති අන්දමේ වහලා තියෙන්නේ. එතකොට අර රූකඩේ හදලා එයා අර නූල් වලින් අර ලී කෑලි වලට සම්බන්ධ කරලා අර පුරුෂයාගේ උත්සාහයට අනුව රූකඩේ එහෙට මෙහෙට නටනවානේ. බලන් ඉන්න එක්කනට වෙන රූකඩේ නටනවා වගේනේ. නමුත් එතන ඒ රූකඩේ දන්නේ නැහැ තමන් අවයව චලනය කරන විදිය. ඒ වගේ ශාරීරිය දන්නේ මේ චලනය කරන විදිය. මේ දැනගැනලා තියෙන විඥානෙත් එක. එතකොට අර චිත්ත ක්‍රියා වායු ධාතුවෙන් තමයි මේ චලනය වෙල්ල සිද්ධ වෙන්නේ. එතකොට හිටගෙන ඉන්න දැන් ඔන් ඇවිදගෙන ගියා. එතකොට යනවා කියලාට හිතක් පහළන එයින් හටගත්ත චිත්ත ක්‍රියා වායු ධාතුවෙන් තමයි මේ ඇටසැකිලි ඉස්සරහට අරගෙන යන්නේ. යම් තැනක් දැක් එයා කමුලින් අදිෂ්ඨාන කරනවා මම මෙච්චර දුරක් දක්වා මේ සක්මන කරනවා කියලා. එයාට එතෙන් ආපු ගමන් එයාට ඊළඟ හිත පහළනවා දැන් මම මේ හිට ගන්නවා නතර වෙනවා කියලා. ඒ හිත පහළනට පස්සේ එයින් හටගත්ත චිත්ත ක්‍රියා වායු ධාතුව මේ ඇටසැකිලි කෙලින් කරලා හිටවනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් නිකන් අර හුලම් පුරුණ ටියුබ් එකක් ගන්න බැලුන් එකක් ගන්න. ඒක නිකන් හුලම් පිරුණාම කෙලින් හිටන ස්වභාවය තියෙනව නේද? ඒකේ හුලන් ටික ඇරියොත් එහෙම හැකිලිලා නිකන් වැටෙනවනේ පරණඩල වගේ. මේ වගේ චිත්ත ක්‍රියා වායු ධාතුව කියන්නේ මේ වායු ධාතුවේ තියෙන එක්තරා ස්වභාවයක් තමයි පුම්බෝන ලක්ෂණය.
වායු ධාතුවේ තියෙන එක්තරා ලක්ෂණ පුම්බෝන ලක්ෂණ. මේ චිත්තක්‍රියා වායු ධාතුවෙන් තමයි කියන මේ ශරීරය කෙලින් හිටවන්නේ. එතකොට ඒ විදිහට එයා මේක තේරුම් ගන්න ඕනේ මේ ඉරියව් පැවැත්ම. ඊට පස්සේ වාඩි වෙලා ඉදිත් එහෙමයි. වාඩි වෙලා ඉන්නවා කියලා අපි කියන්නේ අත්තන මේ ඇටසැකිල්ල එක්තරා ආකාරයකට මේ හැඩයට නැමුණට පස්සේ ඒකට අපි විවහාර කරන පාවිච්චි කරන වචනේ තමයි වාඩි වෙලා ඉන්නවා කියන එක. එතකොට ඒ ඉරියව්වලදී යාට දැන් සිහිය පිහිටුවනවා කියන්නේ කායික ස්වභාවය කිරිය තමයි සිහිය පිහිටුවන්නේ. ඒතර සිහිය පිහිටන්නේ ස්පර්ශ වෙන තැන් වලට. ස්පර්ශ වෙන තැන් වලට තමයි සිහිය පිහිටන්නේ. මොකද එතන නිවිදින් හටගන්නේ. එතන සංඥා තියෙන්නේ. ඒතර අපි ගත්තොත් යටිපතුල් දෙක පොළොවේ ස්පර්ශලා දෙන. ඒ ස්පර්ශ වෙන තැනට සිහිය පිහිටවනවා. අත් අපි ගොන පුටු ඇන්දේ වාඩිලා ඉන්නවා නම් ඒ ස්පර්ශ වෙච්ච තැන් වලට සිහිය පිහිටනවා. එතකොට එයා ඒ ධර්ම ස්වභාවයන් තේරුම් ගන්නවා. එතකොට එයා දැනගන්නවා මේ දැන් වාඩි වෙන්න ඕනේ කියලා හිතාපාන එයින් හටගත් චිත්තක්‍රියා වායු ධාතුන් ඇටසැකිල්ල මෙන්න මේ ආකාරයට දැන් නැමිලා තියෙනවා. සතර මහා ධාතුන් හටගත් ශරීරයේ තියෙනවා. එතකොට මේ ස්වභාවය දකිනවා. එහෙම තමයි එයා මනාකොට තේරුම් ගන්න යනකොට යනවා කියලා දැනගන්නවා කියන්නේ. වාඩි වෙනකොට වාඩි වෙනවා කියලා දැනගන්නෙත්. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා දැනගන්නේ. හාන්සලා වෙද්දී හාන්සි වෙනවා කියලා හිතක් පහල වෙනවා. පහල වෙච්ච ගමන් එයා ඇඳ ළඟට යනවා. මේකේ තනිකර සංස්කාරයෙන් තමයි සකස් කරන්නේ. ඒ සංස්කාරය කියන්නේ චේතනා පහල කරලා එතෙන්ට යනවා. එතෙන් කියලා ඊට පස්සේ ඇඳේ වාඩි වෙනවා. ඊට පස්සේ මේ කය ඇල කරනවා. ඇල කරාම සම්පූර්ණ ඇටසැකිල්ල මෙහෙම දිගහැරලා හිටන ක්‍රමයට කරනක චිත්තක්‍රියා වායු ධාතුන් කරන. මේවා නිත්‍ය ධර්මතා නෙවෙයි. මේවා අනිත්‍ය දේවල්. මොකද මේවා ඔක්කොම ආහාරයන්ගේ උපකාරයෙන් තියෙන්නේ. මේ ඔක්කොම සතර මහා ධාතුන්ගේ උපකාරයෙන් තියෙන්නේ. තව එකක් තියෙනවා මේ ඍතු ගුණේ තියෙන්නත් ඕන. ඍතු ගුණේ කියන්නේ මේ ජීවිතයක් පවත්වන්නට සප්පායු මේ අති සීතන වූ අති උෂ්ණ වූ අර සම අපි ගත්තොත් ඒකට ඍතු ගුණෙම තමයි ඒකට කියන්නේ. සම දේශ ගුණක තත්ත්වය වගේ නිකන් එකක් අපිට කියන්න වෙන්නේ ඒක. මොකද අධික උෂ්ණයට අසුනොත් එමේ රූපේ බිඳලා යනවා. අධික සීතලට අසුන රූපේ බිඳලා යනවා. අපි ගන්නවා දැන් අපි ගත්තොත් ඉන්දියාවෙත් වෙනවනේ. අධික සීතල කාලේ මිනිස්සු මැරෙනවනේ සීතලේ. අධික උෂ්ණ කාලටත් මැරෙනවනේ. ඉතින් මේ ඍතු ගුණ පවා මේකේ තියෙනවා. ඉතින් මේ ඒ தත්වයන් තේරුම් ගන්නවා. මේ ධර්මතාවයන්ගේ උපකාරයෙන් මේක තියෙන්නේ කියලා. ඒකෙන් තමයි යා තේරුම් ගන්න මෙතන මේ මනාකොට ඉඳගෙන ඉන්නවා කියලා මනාකොට තේරුම් ගන්නවා කියන්නේ මේවා සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට ඒ ක්‍රමයට මේක වැඩෙන්න ඉබෑ හේතු ප්‍රත්‍ය. එතකොට ඔයා බලන මේ ඉරියව් පැවැත්ම ඊට පස්සේ මේ හේතු ප්‍රත්‍ය මොකක්ද කියලා ඊට පස්සේ හොඳට තේරුම් ගන්නවා. මෙතන හිතත් හේතුපත් වෙලා තියෙනවා, චිත්තක්‍රියා වායු ධාතු හේතුපත් වෙලා තියෙනවා, සතර මහා ධාතුන් හටගත් රූපී හේතුපත් වෙලා තියෙනවා, ආහාරයෙන් ලැබෙන අනුබලය තියෙනවා. දැන් මේ වායු ධාතු ආදී දේවල් මේ විදිහට හසුරවන්න බැරි කලක් එනවා. ජරා මරණ වලින් බිඳලා යනවා. ඒතර මනුස්සයා හිට ගන්න කැමතියි. හැබැයි හිට ගන්න බෑ. අන්න මේ වායු ධාතු උමන ඇතුළට වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ යා තනියෙන් ඉඳ ගන්න කැමතියි. ඉඳ ගන්න බෑ. දෙන්නේ දෙපැත්තෙන් අල්ල වාඩි කරවන්න ඕන. කොටිම කියන්නේ මේ කොච්චර දුර්වලනවද කියන්නේ. Tamanට බත් කටක් අල්ල මේ කටට ගන්න බැරි කාලේ එනවනේ. ඒතර බලන්න කොයිතරම් මේ සංස්කාරයන්ගේ මේ වසඟී පවත්තන්න බැරි ස්වභාවය තියෙනවද කියලා. අන්න ඒ විදිහට හොඳට තේරුම් ගන්නවා. එතකොට ඊට පස්සේ ආයෙ ක්‍රමයට තේරුම් ගත්තාන් පස්සේ ආ දන්නවා මෙතන හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඉරියව් පැවැත්ම මම මෙතන තියෙන්නේ. මමගේ කියලා එකක් නෙමෙයි කියලා. එතකොට දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ හොඳට තේරුම් ගත්තොත් එහෙම මේ මුළු ජීවිතේම කියන්නේ ඉපදීමත් මරණයත් අතර තියෙන ඉරියව් ගොඩක් විතරයි. මුළු ජීවිතේම කියන්නේ. ඉපදීමක් තියෙනවා. මොකද ඉපදීම කියන්නේ එක්තරා ඉරියව්වක්. ඒ ඉපදෙද්දී අපි චූටි කාලේ කුස ඇතුළේ එහෙම වකුටු වෙලා මේ නැමිලා ඉන්නේ. මේක එක්තරා ඉරියව්වක්. මේ සෑම ඉරියව්වම දුකයි කියනවා. ඒ කියන්නේ මේ ඉරියව් පවත්වන්න බෑ එක දිගට. අතිශයම ඒ කියන්නේ අපි හිතමු අපි දැන් පැය ගාණක් අපි එක දිගට මේ සාකච්ඡා කරමින් වරලන අපි කොහා කී පැත්තකට එහාට මෙහාට ඇඹරනවද බලන්න. හැරෙනවද බලන්න. මොකද එක දිගට පවත්වන්න බෑ. දුක් සහිතයි. අපි දැන් මේ දුක ප්‍රකට වෙන්නේ නැත්තේ මිනිස්සයා ඉරියව් එහාට මෙහාට මාරු කරilla නිසා කියන්නේ. ඒ මාරු කරන්නේ සිහියෙන් නෙමෙයි. ඒ නිසා පීඩාකාරී ස්වභාවය තේරෙන්නේ නැහැ. ඒකයි. මේ වගේ මේ ඉරියව් පැවැත්ම ගොඩක් ගැඹුරින් එයා දකින්න ඕන. එහෙම තේරුම් ගත්තට පස්සේ එයා දකින්න තමාගේ ජීවිතය කියන්නේ ඉරියව් පැවැත්ම ස්වභාවය. බාහිර ජීවිතය කියන්නේ ඉරියව් පැවැත්ම ස්වභාවය. ඒතකොට දැන් අපි ගත්ත ලස්සන කෙනෙක් ඉන්නවා කියමු. අපි රාගේ හට ගන්න ලස්සන රූපයක් එයා ඉස්සරහට එනවා භික්ෂුව ඉස්සරහට. ඒතර භික්ෂුව එක පහට ගන්නවා සතිපට්ඨානේ. බහිද්දා කායේ දානවා එතකොට. දාපු ගමන් යද්දර මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත ඉරියව් ස්වභාවය. මෙතන මේ ඇට සැකිල්ලක චලනයක් තියෙන්නේ. ඇතුලේ නහරවැල් ගොඩක් තියෙන්නේ. මස්ලේ වලින් පුරවලා තියෙන්නේ. මේ සමස්තයක් වශයෙන් තේරුම් ගන්න. ඒ විදිහට තමයි බහිද්දා කාය වඩන්නේ. ඒ විදිහට මේ කලින් කාට අජ්ජත් බහිද්ද දෙකෙන් වඩන්න ඕනේ. සතර ඉරියව්වෙන් වඩන්න ඕනේ. පින ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේකේ සමතයක් වශයෙන් මේ භාවනාව වැඩෙන විදිහත් ඒ වගේම විදර්ශනා පැත්තත් ඒ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා මේ විදිහට විදර්ශනා පැත්තත් පැහැදිලි කරලා තියෙනවා. මේ හැම භාවනාවකම වගේ. මේ ඉරියාපතය තුළ මේ හට ගැනීම නැතිවීම කොහොමද ශ්‍රාවකයා දකින්නේ පින්න ස්වාමීන් වහන්සේ? පින්නත් ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ අර කලින් ආනාපාන සති වගේම මේ ඉරියාපතේ සම්බන්ධයෙන්ුත් හට ගැනීම සමුදය ධම්මානුපස්සීවා කාය
කායස්මින් විහෙරති. මේ ඉරියව් පැවැත්ම සහිත මේ ශරීරේ කායානු බලමින් වාසය කරන්න ඕනේ. ඒ වගේම වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කාය ක්‍රියාව වලින් යුතු මේ කායේ ස්වභාවයේ අභාවයට යන ආකාරය බලන්න ඕනේ. ඒ වගේම හට ගැනීමත් වෙනසීමත් කායානු බලමින් වාසය කරන්න ඕනේ කියලා දේශනා කළා. දැන් ස්වාමීන් මේ ශ්‍රාවකයා ඉරියව් වශයෙන්ම බලනකොට ඒ කෙනාට පේන ඉරියව් ගොඩක්. එතකොට ඒ කෙනා දකිනවා එක ඉරියව්වකින් තව ඉරියව්වකට යද්දි තියෙන ඉරියව්ව වෙනස් වෙනවා. එතකොට මේ ඉරියව්ව කයත් එක්ක බැඳලා තියෙන්නේ කායික පැවැත්මත් එක්ක. එතකොට ඒ කෙනා එතනදී දකින්නේ මෙතන තියෙන්නේ රූපයක්. එතකොට රූපේ හට ගැනීමත් වෙනසීමත් ඒ ශ්‍රාවකයා බලනවා. එතකොට ඉරියව් පවත්වද්දී මේ කයත් පහසත් කය විඥානයත් එකතු වීමෙන් නොයෙකුත් ස්පර්ශයන් නිසා නොයෙකුත් විඳීම් හට ගන්නවා. ආන්නේ වෙලාවේදී ඒ කෙනා විඳීමේ හට ගැනීමත් වෙනසීමත් බලන්න ඕනේ. එතකොට ඊළඟට විඳින වේදනා නිසා හඳුනා ගැනීම සිද්ධ වෙනවා. යමක් විඳිනවා දෙකයා හඳුනා ගන්නවා. එතකොට ආන්නේ හඳුනා ගැනීමේ හට ගැනීමත් වෙනසීමත් ඒ කෙනා බලන්න ඕනේ. ඊට පස්සේ මේ සෑම ඉරියව්වක්ම එයා හොඳට සිහිනුවණින් බලද්දී එයාට තේරෙනවා මේ ඉරියව් සෑම එකක්ම පවත්වන්න මූලික වෙච්ච එකක් තමයි සිතුවිල්ල. එතකොට චේතනාවක් පහළ නොකර මේ ඉරියව්වෙන් ඉරියව්වකට මේකේ මාරුවීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ කෙනා බලන්න ඕනේ මේ චේතනාව මේ ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ වෙනසීමෙන් වෙනසිලා යාම තමයි ධර්මතාවය කියලා ඒ චේතනාවේ ස්වභාවයත් බලන්න ඕනේ හට ගැනීමත් වෙනසීමත්. ඒ වගේම මේ විඥානේ හට ගැනීමත් නැතිවීමත් ඒ ශ්‍රාවකයා විමසන්න ඕනි. එතකොට ওই විදියට පංච උපාදානස්කන්ධේ සසරට සකස් වෙන විදිහත් ඒ වගේම පංච උපාදානස්කන්ධ හේතු නිරුද්ධ වීමෙන් සසරෙන් නිදහස් වෙන පැත්තට නිරුද්ධ වීම සිද්ධ වෙන ආකාරයත් නුවණින් විමසීම කරන්න ඕනේ. එතකොට ওই විදියට බලද්දී ඉරියව් පැවැත්මෙන් කායානුපස්සනාවේ හට ගැනීම නැතිවීම මේ ශ්‍රාවකයා බැලුව බවට පත් වෙනවා. පින්න ස්වාමීන් වහන්සේ මේ භාවනාව තුළ තවදුරටත් ශ්‍රාවකයා පුරුදු කරද්දී අර අපි ආනාපාන සතියේදී ඉගෙන ගත්තා වගේම භාග්‍යතුන් වහන්සේ මේ ඉරියාපතේ තුලත් දේශනා කරන මේ භාවනාවේ අවසාන හරයේ විදිහට ප්‍රතිඵලයේ විදිහට හරීම ලස්සන දහම් කොටසක් අත්තිකායෝ 50 සතිපච්චුපට්ඨිතා හෝති යන ආදි වශයෙන් පින්න ස්වාමීන් අපිට මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න. පින්වත්නි පින්නසන්නාංශ මේකෙත් අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති කියන්නේ එයා එතකොට මේ විදිහට මේ සමත විදර්ශනා කියන මේ දෙවිදිහම මෙතන වැඩෙනවනේ. මුලදීම සමත පැත්ත මේක වැඩෙන්නේ. පස්සේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියන තැන්වලදී සම්පූර්ණ විදර්ශනාව. එතකොට මේ විදර්ශනාවේ තමයි හේතු ප්‍රත්‍ය දකින්නේ. හේතු ප්‍රත්‍ය දැක්කට පස්සේ තවදුරටත් එයා ඊට පස්සේ හේතුන්ගෙන් හට ගන්නවා, හේතු තියෙද්දි පවතුනවා, හේතු නැති වෙද්දි නිරුද්ධ වෙලා යනවා. එතකොට එයාට මෙන්න මේ ලක්ෂණ ප්‍රකට වෙනවා. අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං කියන. මෙන්න මේ වචන ටිකෙන් තමයි විදර්ශනා වැඩෙන්නේ. එතකොට ඕනම අනිත්‍ය දෙයක ඔන්න ඔය ලක්ෂණ ටික තියෙනවා. අනිත්‍ය බව තියෙනවා, හේතුන්ගෙන් සකස් වෙච්ච බව තියෙනවා, කය ධම්මං කියන්නේ ගෙවි යන ස්වභාවය තියෙනවා, වය ධම්මං කියන්නේ වෙනසී යන ස්වභාවය තියෙනවා, විරාග ධම්මං කියන්නේ මේකට නොඇලිය යුතු ස්වභාවයක් තියෙන්නේ, නිරෝධ ධම්මං කියන්නේ අල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයක් තියෙන්නේ කියලා මෙහා මේකේ දකිනවා. එතකොට එහෙම ඔය විදිහට එයා ඊට පස්සේ සමුදය වය දැක්කට පස්සේ හොඳට ඒ විදර්ශනා වඩන්න ඕනේ. මේ සෑම ඉරියව්වකම අනිත්‍ය, සංකත, පටිච්චසම්පන්න, කාය ධම්ම, වය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම කිය. නෝනින් දැක වඩනවා. එහෙම වඩද්දී ඊට පස්සේ දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතෙන් දැන් අපි ගත්ත මිනිස්සුන්ගේ ජීවිතය ගත්තොත් කාගෙත් අපි ජීවිතය ගත්තොත් අපි ඉස්සරහට යනවා, අහපව් වෙනවා, අපි එක එක වැඩ කටයුතු දුවනවා, ඇවිල්ලා මහන්සි කියලා ඒ මහන්සිලා වැටෙනවා. මේ අපිට හිතෙන මේ මම කියලා කෙනෙක් ගියා කියලානේ. මම කියලා කෙනෙක් ගියා. මම කියලා කෙනෙක් කියන්නේ මම දැන් කඩේ ගියා. ඊට පස්සේ මම මෙච්චරලාක ඉඳගෙන හිටියා. මෙහෙමනේ පාවිච්චි වෙන්නේ මිනිස්සුන්ගේ. දැන් කතාව විතරනේ මිනිස්සුගේ මානසික හැඟීම් මේකේ තියෙනවනේ. ඒකනේ අර්බුදේ. මෙතන තියෙන වචනවල අර්බුදයක් නෙමෙයි මේ මානසික වැඩ කරන රටාව. සංයෝජනේ අර්බුදේ. එතකොට දැන් මෙතන මෙයා සංයෝජන ප්‍රහාණය වෙන විදිහට මෙතන දකින්න විදර්ශනා ප්‍රඥාව තුළ. එතකොට එයා දකින්නේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවයක් විතරයි. ඒකයි. මේකේ තවත් ලස්සන උපමාවක් තියෙනවා මේකේ තේරුම් ගන්න මේ කරත්තයක් තියෙනවා කියනවා. එතකොට දැන් මේ මිනිස් කරත්තේ දැන් ගොනා බැන්දට පස්සේ ඊට පස්සේ කරත් දක්වන මිනිස්සයා කරත්තේ එහාට මෙහාට අරයදී මිනිස්සු කියන්නේ මේ අන්න කරත්තේ එනවා. ඊට පස්සේ ඔන්න කරත්තේ ගියා. කරත්තේ නතර වුණා මොකද දන්නේ. එහෙම කියන්නේ දැන් අද ගත්ත කරත්තේ ඉති මිනිස්සුන් දකින්න නැහැ. අපි වාහනයක් ගමුකෝ.
ඒතර වාහනේ සම්බන්ධයෙන් මිනිස්සු කියන්නේ වාහනේ ගියා. අද බස් එක කලින් ගියා. ඔව් බස් එක කලින් ගියා. බස් එක නතර වෙලා මොකද දන්නේ නැහැ. දැන් ගොඩක් වෙලා එන්නේ නැහැ. දැන් බස් එක හිට්ටා වුණ. එහෙම කියනවනේ. නමුත් දැන් ඒකේ මෙහෙම කිව්වට කරත්තෙට එහෙම යන්න පුළුවන්කම නැහැ කියනවා. කරත්තේ යදගෙන යන්නේ ගුණානේ. ගුණා බැඳපු කරත්තයක් තමයි ඉස්සරහට පස්සට යන්නේ. එතකොට මේ ගුණාටත් උමනා තැනට පමුණවන්න බෑ කරත්තේ. ඒකට විධාන කරන්න කෙනෙක් ඉන්නෝනේ. ඒක තමයි කරත් දක්වන පුරුෂයා. එතකොට මේ වගේ මේ ශාරීරික හුදකලාව මේ හිතේ උපකාරක ධර්ම නැතුව චිත්ත ක්‍රියා වායු ධාතු උපකාරී නැතුව ඉස්සරහට පස්සට යන්න බෑ කියනවා. ඒක තමයි කියන්නේ ආයුස්මාච විඥානං යදා කායං ජහන්තිමං අපවිද්දෝති තදාසේති නිරත්තංව කලින් කරා. යම් විටක මේ ආයුස උණුසුම විඥානය මේකෙන් චුත වෙලා ගියාද දර කඩක් වගේ බහැරලන දර කඩක් වගේ ඇදගෙන වැටෙනවා කියලා. මුකුත් ඉරියව පවත්ත ගන්න බෑ. එතකොට මෙතනදී තේරුම් ගන්න කියනවා භික්ෂුවේ ශාරීරියේ වනහයි අර කරත්තේ වගේ කියනවා. එතකොට මේ කරත්තේ කෑලි බෑලි ටිකක් සෙට් කරලා නෙමෙයි හදලා තියෙන්නේ රෝද. එතකොට මේ මැද රෝද දෙක සම්බන්ධ කරන අක්ෂය රත කූඩුව ඊළඟට අපි ගත්තොත් වියගහ මෙහෙම තියෙනවනේ. මේ වගේ තමයි කියන මේ ශාරීරියත් ඒ වගේ සකස් වෙලා තියෙන්නේ. ඇට වලින්, නහර වලින්, ලේ මස් වලින් දෙතිස් කුණුපින් එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙලා ශරීර කූඩු හැදලා තියෙනවා. එතකොට ඒක අර ගුණානේ කරත්තේ ඇදගෙන යන්නේ. ඒ වගේ චිත්ත ක්‍රියා වායු ධාතුන් තමයි කියන ඉස්සරහට පස්සට යන්නේ. එතකොට මේ ගුණාව හසුරුවන්නේ කවුද? අර පුරුෂයානේ. ඒ පුරුෂයා. එතකොට ඒ පුරුෂයා තමයි ගුණාව උමනාතයන්ට හසුරුවන්නේ. ඒ වගේ සිත විසින් කියනවා එහාට මෙහාට හසුරුවන්නේ. එතකොට මේ කරත්තේ පිහිට කරන් ඉන්නවා ඒ ගුණාවත් ඒ පුරුෂයාවත්. හැබැයි මේ පුරුෂයාටත් අදාළ ගමන යන්න බෑ කියනවා කරත්තයත් ගුණාගෙන් පිහිට කර ගැනීමෙන් තොරව. එතකොට එහෙමනම් ඒ සිතත් වැඩ කරන්නේ මේ ශාරීරියම ඇසුරු කරන් චිත්ත ක්‍රියා වායු ධාතු උපකාරයෙන් තමයි ශරීරය ඉස්සරහට පස්සට යන්නේ. මෙන්න මේක එකිනෙකට හේතුප්‍රත්‍ය වෙලා මෙතන දැන් තියෙන්නේ. එතකොට එතන කරත්තේ ගුණාවත් පුරුෂයාව පිහිට කරන් ඉන්නවා. ඒ පුරුෂයා ගුණාවත් කරත්තේ පිහිට කරන් ඉන්නවා. එතකොට මේ හේතුප්‍රත්‍ය කතාවක් තියෙන්නේ. මේක හරියට අපි ගත්තන් පස්සේ විඥාන නාම රූප දෙක එකිනෙකට අර බටමිටි හේතු වගේ මේක තියෙන්නේ. ඉතින් මේ වගේ මෙයා හොඳට ගැඹුරින් ඉරියව් පැවැත්ම දිහා දකිනවා. දකිද්දකදී හේතුප්‍රත්‍ය ධර්මතාවයන්ගෙන් හටගත්තු පැවැත්මක් විතර දකින්න. මම කියලා එකක් දකින්නේ නැහැ. ඒතර මුළු ජීවිතේම එයා දකින්නේ ඉරියව් පැවැත්මක් විතරයි. දැන් අපි මේ ඉරියව්වේ වාඩිලා ඉන්නවා. අපි මේ ධර්ම සාකච්ඡාව කරලා නැගිටලා යනවා. මේ ඉරියව්ව එතනම නිරුද්ධයි. මෙතනදී හටගත්ත යම් සංස්කාර තියෙනවා. සංස්කාර කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී දේවල්. මේ ධර්මතා එතන නිරුද්ධ වෙලා යනවා. එතකොට එයා දන්නවා හිටගෙන ඉද්දී හටගත්ත සංස්කාර ඉඳගෙන ඉන්න තැනට පැමිණලා එතන නිරුද්ධ වෙලා යනවා. ඉඳගෙන ඉද්දී හටගත් සංස්කාර ආය ඇවිදින්මින් ඉරියව්වට ඇවිල්ලා ඒවා එතන නිරුද්ධ වෙලා යනවා. පාය ඔසවද්දී හට ගන්න සංස්කාර ආය පාය ඉස්සරහට ගෙනියද්දී ඒවා අනිත් වෙලා නිරුද්ධ වෙලා යනවා. මෙහෙම දකින්න. එහෙම දකිද්දී එයා දකින්නවා මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවයක් මෙතන තියෙන්නේ කියලා දකිනවා. අත්ති කායෝතුවා 50 සති පච්චුපට්ඨිතාවද. යාවදීව ඥානමත්තාය. ඒක අවබෝධ ඥානයේ දිනුනින් පිසගෙන පවතින්නේ. පතිස්සති මත බලවතු සිහි දිනුන ඉරියව් පැවැත්ම තුළ. මේ ඉරියව් පැවැත්ම අපි හිතමු කාට හරි මේක හොඳට පුරුදු කර ගන්න අමුණු බුදුරණන් දේශනා කරන මේ ඉරියව් පැවැත්ම හිත ලගින්න ගන්නවා කියන එයාගේ. මේ කායानुපස්සනාව. ඕනම කායानुපස්සන භාවනාව. හොඳට වැඩුවොත් එයාගේ හිත ලගිනවා බහැරට දුවන්නේ කියන. හරි වටින භාවනාවක් මේ ඉරියව් භාවනාව. මොකද මේක සතර ඉරියව්වෙන් පුළුවන්. සතර ඉරියව්වෙන් පුළුවන්. ඊට පස්සේ පතිස්සති මච්ඡාය හොඳට සිහිය දියුණුවෙන් පිණිස පවතිනවා. ඊට පස්සේ අනිශ්චිතෝච විහෙරති මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවයත් එක්ක එකතු වෙන්නේ. නැච කිංචි ලෝකේ උපාදීති මේ ලෝකෙ කිසිම දෙයකට එයා බැඳෙන්නේ නැහැ ඊට පස්සේ. ඇයි ඒ ඉරියව් පැවැත්ම තුලත් එයා පංච උපාංශකන්ධේ හට ගැනීමක් දකින්නව නැතිවිල්ලක් දකින්න. අර සමුදේ ධම්මානුපස්සව කියන එක අපි කතා කරේ. ඒතර ඉරියව් පැවැත්ම තුල තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශාරීරික කායික ස්වභාවයක් රූප ස්වභාවයක් තියෙනවා. ඒත් එක්ක හට ගන්න සැප දුක් උපේක්ෂා විදීන් ස්වභාවය තියෙනවා. ඔන්න ඔතනින් තමයි මේ සතිපට්ඨාන හතරට එයාට එතන වෙන් කරගන්න පුළුවන්. සමහරුන්ට කය ප්‍රකට වෙනවා සමහරුන්ට විදීන් ප්‍රකට වෙනවා. සමහරුන්ට චිත්ත ස්වභාවය ප්‍රකට වෙනවා සමහරුන්ට ධර්මයන් ප්‍රකට වෙනවා. එතකොට එයා සමහරට මේ කායික ස්වභාවය ඉක්මව වේදනා ස්වභාවයෙන් හිත පිහිටවනවා. පිහිටුලා වඩනවා. ඒකයි. එතකොට එයා එහෙම වඩද්දී එතකොට එයා දන්නවා පාය ඔසවාදී විදීමක් හට ගන්නවා. ඊට පස්සේ පාය පොළොවේ තබා දී විදීම අනිත් වෙලා ඊළඟ විදීම හට ගන්නවා. ඊට පස්සේ ඇවිදීමෙන් ඉද්දි පැවතිච්ච විදීලා හිටගෙන ඉන්න තැනට පැමිණලා අනිත් වෙනවා. මේ විදිහට අනිත් වෙන විදීන් ගොඩක් ඊට පස්සේ. පින්නසන්නස් දැන් ධර්ම භාණ්ඩාගාරික විච ආනන්ද ස්වාමීන් වහන්සේත් මේ ඉරියාපතේ පුරුදු කරමින් අරහතටපත් උනේ නේද? එහෙමනේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මුළු රාත්‍රිය පුරාම වීරිය වරලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වීරිය ඕනොටරා ගත්ත එකෙන් හිත නොසන්සුන් වුණා. නොසන්සුන් වෙච්ච ගමන් ආනන්ද ස්වාමීන් එකපාරට නුවණ පහළ වුණා. දැන් මගේ ඉදුරන්ගේ සම්බරතාවය නැති වුණා. හිත උද්දච්චයට කියන්නේ නොසන්සුන් බවට කියන මම දැන් මේක සම කරන්න ඕන. කය වෙහෙසටපත් වෙලා වැඩි කියලා හොඳ ඉරියාපතෙන් සීහිය පිහිටවගෙන ගියා. එතන ගිහිල්ලා ඇඳේ වාඩින ඉරියාපතෙන්මයි.
එතන ඉරියාපතේ වරලා මම ඇලුණා. ඇලුණ හොඳ සිහි ඉරියාපත. ඒකට හිස කොට්ටේට පැමිණුනේත් නෑ කියනවා. පයත් පොළවෙන් එසුණා කියනවා. ඒ අතරමැද කාලේ හිත ආශ්‍රගෙන නිදාසුණා කියනවා. ඉතින් හරිය ලස්සනට විස්තර කරනවා. යම් කිසි බුදුරයන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවකී සිව් ඉරියාවෙන් තොරව කවුරුන් රහත් වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා ප්‍රශ්නයක් එහෙම ඇහුවොත් ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. එතන සතර ඉරියාවෙන් තොර කියනවා එතන. ඒ කියන්නේ හිට ගන්න ඉරියව්වක් නෙමෙයි. ඉඳ ගන්න ඉරියව්වක් නෙමෙයි. චක්මන් කරන ඉරියව්වක් නෙමෙයි. සතම ඉරියව්වක් නෙමෙයි. ඒ අතරමැදි කාලේ මේක සිද්ධ වුණේ. භාග්‍යවතුන් ඒකයි ඒ ඉරියව්වේ යම් ඉරියව්ව පවත්වනද ඒක සිහිය පිහිට. සිහිය පිහිට යතා යතාව පනසකාය පණිත හොති කියනවා. වදාරන්නේ සමාධි ඉක්මනට පිරෙන්නේ නැහැ සමාධි. එතකොට මේ සක්මන පුරුදු කරන කෙනාට දීර්ඝ ගමන් වුණා සූපහසුවෙන් යන්න පුළුවන් කියන වෙහෙසක් නැතුව. එතකොට ඒවා අපිට මේ බොහෝ උපකාරයි සක්මන වඩන කෙනාට. ඉරියාපති පුරුදු කරන කෙනාට. එතකොට අපේ පින්න ස්වාමීන් වහන්සේලා අද අපිට පැහැදිලි කරලා දුන්නා මේ ඉරියාපත භාවනාව කොහොමද අපි ප්‍රායෝගිකව පුහුණු කරන්න කියලා. ඉතින් අපි මේක ඉගෙන ගන්නකොට පැහැදිලි ඊටාම වටිනා භාවනාවක් එදිනෙදා ජීවිතේ ලොකු කුඩා කාහටත් ඕනෑම අවස්ථාවක පුරුදු කරන්න පුළුවන් භාවනාවක් තමයි මේ ඉරියාපත භාවනාව කියන්නේ. ඒකේ සානස් අපි දැන් අර අන්තිම කොටස එකක් බැරි වුණා. දැන් ඒකේ අවසාන තියෙන්නේ නචකින්ච ලෝකේ උපාදීයති. මේ එතකොට පංච උපාස්කන්ධේ නම් වූ ලෝකේ කිසි දෙයකට බැඳෙන්නේ නැතුව නිදහස් වෙනවා කියනවා. සම්පූර්ණයෙන් අරහත්ත්වයට දක්වාම දියුණු කරන්න පුළුවන් ඉරියව්. ඉරියාපත භාවනාව. බුද්ධ කාලෙත් සමහර විසුණුසලා පින්ඩපාත වැඩිදී රහත් වුණානේ. එහෙම. ඒ ඉරියාපත පුරුදු කළා. ඉතින් පින්වත්නි අපිට ඊළඟ භාවනාවටත් අපිට අද දවසේ යන්න වෙලාව තියෙනවා. අපි අද කතා කරමු ඊළඟට මේ සම්පජාන භාවනාව. මේ ඉරියාපත භාවනාවත් එක්කම යන භාවනාවක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ කායානුපස්සනා භාවනාව යටතේ ඊළඟට අපට දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් පින්න ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගනිමු. පින්න ස්වාමීන් වහන්සේ මේ සම්පජඤ්ඤ භාවනාව පුරුදු කරන යෝගාවචරය එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කොයි විදිහටද ඒ ඉරියව් වල සිහිය පිහිටවමින් මේ විශේෂයෙන් පංච නීවරණයන් බැහැර කරමින් ඒ ඉරියව් තුළ සිහිය පිහිටවන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ දැන් ඊළඟ භාවනාව තමයි භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ සම්පජඤ්ඤ භාවනාව. එතකොට අපි කලින් කතා කරපු ඒ ඉරියාපත භාවනාව පුරුදු කරපු කෙනාට මේ සති සම්පජඤ්ඤ භාවනාව පුරුදු කරගනින් පහසුයි. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාදී දේශනා කරනවා පුණච පරං භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. මහන්නේ ඔබට තවත් භාවනාවක් දේශනා කරන්නම්. එතකොට ශ්‍රාවකයා ඉදිරියට යනකොට ආපසු එනකොට මනා සිහිනුවණින් යුක්ත වෙයි. එතකොට දැන් ඇවිදින ඉරියව්වට සිහිය පිහිටවපු ශ්‍රාවකයා ගමනක් පිටත් වෙලා යද්දී දැන් මෙතනදී සිහිය විතරක් නෙවෙයි ඒ කෙනා නුවණ හැමතිස්සෙම පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේගේ සිහිනුවණ විස්තර කරද්දී වදාරනවා පින්වත් නන්දයන් වහන්සේ ඉදිරියට යනකොට කල්පනා කරනවා කියන මේ මොහොතේදී මගේ හිත කිසිම අකුසලයකින් කිලුට නොවේවා කියන අදහසින් කියන ඉදිරියට යන්නේ. එතකොට ඇවිදගෙන යන ඉරියව්වේදී මනාකොට තමන්ගේ හිත දිහාත් මේ තමන්ගේ කය දිහාත් හොඳට බලාගෙන සිහිනුවණින් යුක්තව තමයි ඉදිරියට ගමන් කිරීම තියෙන්නේ. දැන් පින්වත් ඔබ ගමනක් පිටත් වෙලා යද්දී ඔබ හැමතිස්සෙම හිතේ අදහසක් තියාගන්න ඕනේ මේ යන ගමනින් මගේ හිතේ අකුසල් නම් මම හට ගන්න දෙන්නේ අකුසලයක් හටගත්තොත් මම වහා ඒක ප්‍රහාණය කරනවා කියන එක. එතකොට ඒ තුල තමයි සම්පජන්නේ තියෙන්නේ. එතකොට ඉරියව් පැවැත්මක් විතරක් නෙවෙයි. ඊළඟට ඔබ ඒ ගමන පිටත් වෙලා ගිහිල්ලා ආපසු හැරිලා නිවස බලා එද්දිත් ඔබට අදහසක් තියෙන්න ඕනේ මේ නිවස බලා යන ගමනේදී ආපසු මම හැරිලා ගමන් කරන මොහොතේ මගේ හිතේ අකුසලයක් හටගන්න මම ඉඩ තියන්නේ. අකුසලයක් හටගත්තොත් ඒක මම වහා ප්‍රහාණය කරනවා කියන එක. එතකොට ඒක තමයි සම්පජාන්නේ බවට පත් වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඒ කෙනා ඉදිරිය බලද්දී ඒ වගේම හාත්පස වටපිට බලද්දී මනා සිහිනුවණින් යුක්ත වෙයි. එතකොට ඒ කෙනා එහෙන් රූපයක් දැකලා ඒ රූපේ නිමිති අනුනිමිති අරගෙන හිත කිලුට වුණොත් ඒ ඇස අසංවර වුණොත් ඒ ඇස අසංවර වීම පිණිස පවතින ඒ කරුණු යෙදෙද්දී ඒකට ඉඩක් තියන්නේ නැහැ. ඒ මොහොතේදීම ඒ කෙනා ඒ අකුසල් ප්‍රහාණය කරන නුවණ පවත්වමින් ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මේ සම්පජන්නේ නැත්තම් බොහෝ විට වෙන දෙයක් තමයි අයනසෝ මනසිකාරයයි අසති අසම්පජන්නයයි නිසා හේතු වෙන අපේ තුළ ඇතිවන දේ තමයි ඉන්ද්‍රිය අසංවරය. භාග්‍යතුන් වහන්සේ මේ කුම්මෝපම කියන සූත්‍රයේදී වදාලා
මේ ගම් යුරක ඇවිදගෙන යනවා මේ කැස් බෑවෙක්. එතකොට මේ කැස් බෑව ආහාර සොයාගෙන යද්දී තවත් ආහාර හොයාගෙන කෙනෙක් එනවා. ඒ තමයි මේ නරියෙක්. එතකොට මේ දෙන්න එකට මුණ ගැහෙනවා. දෙන්නම ආහාර සොයාගෙන යන්නේ. එතකොට මේ Taman කරා අනතුරක් එනවා දකින්න මේ කැස් බෑව මේ කකුල් හතරත් ඒ වගේම Tamanගේ හිසත් වහා Tamanගේ කටු ඇතුළට ගන්නවා. එතකොට අර නරියා බලාගෙන ඉන්නවා දැන් අතක් දායි, දැන් කකුලක් දායි, දැන් හිස දායි කියලා. මොකද ඒ බලාගෙන ඉන්නේ දාපු ගමන් මම අල්ලගෙන කඩාගෙන කනවා කියන අදහසින්. ඒකට ශ්‍රාවකයා මනාකොට සිහි නුවණින් ඉන්න ඕනේ. මම මේ අසංවර වෙලා ලෝකේ බලන්න ගියොත්, මම අසංවර වෙලා කනෙන් ශබ්ද අහන්න ගියොත්, නාසයෙන් ගඳ සුවඳ ගන්න ගියොත්, දිවෙන් රස ගන්න ගියොත්, කයට පහස ලබන්න ගියොත් මට ලොකු අනතුරක් තියෙනවා කියලා සිහි නුවණින් තමන්ගේ ඉරියව් පැවැත්ම සිද්ධ කරගන්න ඕනේ. එතකොට ඒ ඉරියව් පැවැත්ම සිහි නුවණින් සිද්ධ කරගන්න පුරුදු කරන භාවනාව තමයි මේ සති සම්පජාන්න භාවනාව. භාගතුනා ඊළඟට වදාරනවා සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඒ ශ්‍රාවකයා මේ අතපය හකුලවනකොට අතපය හකුලවීම සම්බන්ධයෙන් මනා සිහි නුවණින් යුක්ත වෙනවා. ඊළඟට අතපය දිගහරිනකොට පසාරිතේ ඒ සම්බන්ධයෙන් මනා නුවණින් යුක්ත වෙනවා. ඊළඟට භාග්‍යතුන්වහන්සේ වදාරනවා සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. දැන් මෙතනදී භාග්‍යතුන්වහන්සේ ප්‍රකටවම භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරන නිසා වදාරන්නේ සංඝාටි කියන්නේ භික්ෂුන් වහන්සේලා දරන දෙපට සිවුර. ඊළඟට පත්ත කියන්නේ පාත්‍රය. ඊළඟට අනිකුත් අඳන චීවරය, ඒ වගේම තනිපට චීවරය තමයි ඊළඟට චීවර කියන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරන ඔන්න ඔය කියන දෙපට සිවුර, පාත්‍රය, අනිකුත් සිවුරු දරද්දී එතකොට මනා නුවණින් යුක්ත වෙයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. එතකොට යම් දෙයක් අනුභව කරනකොට මනා සිහි නුවණින් යුක්ත වෙනවා. දැන් අපි ආහාරයක් ගන්නකොට ඒ ආහාරය හොඳට නුවණින් සලකලා තමයි මේ අනුභව කිරීම සිද්ධ කරන්නේ. ඊළඟට පීතේ. එතකොට බීමක් වේවා වතුර ආදී දෙයක් පානය කරද්දී ඒ භික්ෂුව මනා සිහි නුවණින් යුක්ත වෙනවා. ඊළඟට කායිතේ හපලා කනකොට, සායිතේ ඒවයි රස විඳිනකොට ඒ ශ්‍රාවකයා මනා නුවණින් යුක්තව තමයි මේ කටයුත්ත කරන්නේ. මොකද අපි අනුභව කරනකොට, පානය කරනකොට, හපනකොට, රස විඳිනකොට මේ හැම තැනදීම අපේ හිත කෙලෙස් වලින් තෙත් වෙන්න ඕන තරම් පරිසරය තියෙනවා. ඒකට කෙලෙස් වලට යා නොදී ඉරියාපතයත් වඩපු ඒ අනුකුඩා ඉරියව් පුරුදු කරන ශ්‍රාවකයා ඒ සෑම ඉරියව්වකදීම මනාකොට ධර්මානුකූල නුවණක් මේ හැම මොහොතකදීම පවත්වා ගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. අඩුම තරමේ වැසිකිලි කැසිකිලි කිස කරනකොට පවා මනා නුවණින් යුක්ත වීම එයා පුරුදු කරන්න ඕනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවී සම්පජානකාරී හෝති. දැන් අර ඉරියාපතයක් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්ට සම්බන්ධ කරනවා. එතකොට ගතේ කියන්නේ ඇවිදගෙන යනකොට, තිතේ කියන්නේ හිටගෙන ඉන්නකොට, නිසින්නේ කියන්නේ වාඩි වෙලා ඉන්නකොට, සුත්තේ කියන්නේ නිදාගෙන ඉන්නකොට, ජාගරිතේ කියලා කිව්වේ නොනිදා ඉන්න මොහොතේ, වාසිතේ කියන්නේ කතා කරන මොහොතේ, තුන්හි භාවේ නිහඬව ඉන්න මොහොතේ සෑම වෙලාවකම මනා නුවණින් ඒ ශ්‍රාවකයා ගත කරන්න ඕනේ. එතකොට මේ සෑම තැනකම ඉරියව්වක් පමණක් නෙවෙයි, ඉරියව්වත් එක්ක ගත කරන දහම් මානසිකාරයක්. ඒ කෙලෙසුන් ආවොත් කෙලෙසුන් ප්‍රහාණය කරමින් වාසය කිරීමක් ශ්‍රාවකයා තුළ මේ විද්‍යාමාන වෙනවා. එතකොට පින්න ස්වාමීන් වහන්සේ මේ බලනකොට භාග්‍යතුන් වහන්සේ අපේ එක ඉරියව් පැවැත්මක් හෝ මගහැරලා නැතුව සෑම ඉරියව් පැවැත්මකම සෑම ක්‍රියාකාරකමක ඒ කියන්නේ නුවණින් යුතුව සිහි පිහිටවන්න ඕනේ නේද පින්න ස්වාමීන් වහන්සේ? මේකේ සනස මට කාරණාවක් මතක් වුණා. දැන් ඔය සාමාන්‍ය භාවනාවට පාවිච්චි කරන වචනයක් තමයි කම්මට්ටාන කියලා. එයින් ඔය කම්මට්ටාන දෙකක් තියෙන. එකක් තමයි මේ සබ්බත්තක කම්මට්ටාන, පාරිහාරිය කම්මට්ටාන කියලා. සබ්බත්තක කම්මට්ටාන කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒක නිරන්තරයෙන් පුරුදු පුහුණු කළ යුතු කමටහන් තියෙනවා. පාරිහාරිය කමටහන කියලා කියන්නේ එයා විශේෂ කොට එයාට ආවේනිකව එයා පුහුණු කර කර්මස්ථානේ. ඒ සබ්බත්තක කම්මට්ටාන වලට දක්වන එකක් තමයි මෛත්‍රිය. ඊළඟට දක්වන මරණ සති. ඒ වගේම එකක් තමයි මේ ඉරියාපත සම්පජාන්න.
සාමාන්‍ය බුදුරයන් වහන්සේගේ සති ශ්‍රාවකයා සතිපට්ඨානෙ වඩන භික්ෂුව එහෙම නැත්නම් ශ්‍රාවකයා මේ භාවනා දෙක අත් නොහැර වඩන්න ඕනේ. අනිත් තමන් පුරුදු කරන කමඨහන් ආරක්ෂා වීම පිණිස. දැන් නැද්ද සතර සම්‍යක් ප්‍රධාන වීරියවල තියෙනව නේද? උප්පන්නානං කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය විහියෝ භාවය වේපුල්ලයි භාවනාය පාරිපූර්ය චන්දං ජනේති කියලා. එතකොට මේ උපන් කුසල් දහම් නොනසා පවත්වා ගන්න උපකාර වෙන එකක් තමයි මේ සම්පජන්‍ය කියන එක. මොකද සම්පජන්යෙන් තොරව වාසය කරොත් දැන් එයා ඉඳගෙන ඉන්න වෙලාවට එයා භාවනාවේ හොඳට ඉන්නවා. දැන් සම්පජන්යෙන් තොරව වාසය කිරීම තුළ එයාට අකුසල හට ගන්නවා. ඉන්ද්‍රිය අසංවර වෙනවා. කාම විතර්ක ආදී විතර්ක හට ගන්නවා. හටගත්ත ගමන් එයාට අර උපදවාගත් භාවනාව පරිහානිය පිණිස තමයි පවතින්නේ. ඒක නිකන් කියමනට කියන හොද මඩේ දානවා වගේ කියලා. අන්න හොද මඩේ දානවා වගේ දෙයක් එන්නේ. ඉතින් ඒ නිසා මේ භික්ෂුව දැනගන්න කියනවා මේවා හාන භාග්‍ය ධර්ම. මේවා පිරිහීම ඇති කරන්නා වූ ධර්ම. මේවා ස්ථಿತಿ භාග්‍ය ධර්ම. මේවා ධර්මයන්ගේ පැවැත්ම ඇති කරන ධර්ම. මේවා නිබ්බේද භාග්‍ය ධර්ම. මේවා මතු විශේෂත්වයේ කරා යන ධර්ම. තියුණු අවබෝධය ඇති කරන ධර්ම කියලා. එතකොට දැන් මේ සම්පජන්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් එයාගේ භාවනාව හාන භාගී බවට පත් වෙනවා. ඒ කියන්නේ විනාශ වෙනවා ඊට පස්සේ. ඒ ඉදිරිය අසංවරාදී දේවල් එනවා. ඒ නිසා මේ සම්පජන්‍ය කියන්නේ අපි සතිපට්ඨාන වන්න ශ්‍රාවකයට අනිවාර්යෙන් පුරුදු පුහුණු කළ යුතු එකක්. ඒකනේ ඔය හැම දේශනාවලම බුදුරජාණන් දේශනා කරන පින්වත් භික්ෂුව මෙහි ඉන්න. දැන් හොඳට සීලවත් වෙන්න. සීලවා හෝති. සීලවා හෝත. පාතිමොක්ඛ සංවර සංගතෝ විහෙරාහි. පාතිමොක්ඛ සංවර සීලෙන් සංවරලා වාසය කරන. ආචාර ගෝච සම්පන්න එහෙම විස්තර කරනවා. ඊට පස්සේ භික්ෂුව දැන් මෙහි ඉන්න. හොඳට ඉන්ද්‍රිය සංවර කරගන්න. දැන් හොඳට සීනුවණින් යුක්ත වෙන්න. මේවා හැම ගොඩාක් සූත්‍රවල තියෙනවා. මේක ආතහැරිය යුතු භාවනාවක් නෙමෙයි. මේක සියලු දෙනා පුරුදු කරන්න ඕන සතිපට්ඨානෙ වල ප්‍රතිඵල ලබන්න කැමති යමෙක් ඉන්නවනේ. ඒ හැම දෙනා ආත් නොහැලිය යුතු භාවනාවක් තමයි සම්පජාන. එහෙමයි. පින්නසන්නස මේකෙත් අර අපට අනිත් දේශනාවල වගේම හම්බ වෙන ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති ආදි වශයෙන් මේක අභ්‍යන්තර කයෙත් බාහිර කයෙත් පුරුදු කරන්න ඕනේ කියලා ඒ කාරණේ පැහැදිලි කරොත්. ඔව් මේකේ ස්වාමීන් වහන්සේ අර වගේම දැන් අපි ඉරියාපති ගත්තා වගේම මෙතනත් එයා හොඳට හේතු ප්‍රත්‍ය දක්නාන ඕන යුක්තයි. එතකොට ඒ විදිහට මෙයා සෑම ඉරියව්වකදම අරිට වඩා මේ ගැඹුරුයි මේ භාවනාව. ඉරියව් භාවනාවට වඩා. ඒ කියන්නේ ගොඩාක් පැති ආවරණ වෙලා තියෙනවා මේකෙන් සම්පජාන්නයකින්. ඒ කියන්නේ ආලෝකිතී විලෝකිතී ඊට පස්සේ සම්විංජිතේ පසාරිතේ සංඝාටිපච්ච තීව්‍ර ධාරණේ අසිතේ පීතේ කායති සායති කියලා මෙහෙම තියෙනවා. මට මතකයි මේ භාවනාව එක ලංකාවේ හිටපු ඒ රහතන් වහන්සේලා කොච්චර උතුම් රහතන් වහන්සේලා හිටියද කියන්නේ මේ එක භික්ෂුවක් හිටියා මේ හිතුල්පව් වගේ මට මතක. උන්වහන්සේ රහත් වෙන්න කලින් මේ ඉරියාපතේ පුරුදු කළා. ඉතින් උන්වහන්සේ මේ අවුරුදු 12කදු ඒ කමටහන වරලා තියෙන එක දිගට දවසක් මේ භික්ෂුන් සාමණේර භික්ෂුන් වහන්සේලා තව තමත් එක්ක මේ හිතවත් අර දුටු මිතුරු දැඩි මිතුරු භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ. ඒ ඉදි කතා කරද්දී උන්වහන්සේ එකපාරට කලබලයට ඔහොම අත දිගෑරලා මේ හිමින් සැරේ මේ අකුල්ලා මේ නෑ කලබලයට අත ගත්තා කියනවා කතා කරගෙන ඉඳලා. ඊට පස්සේ හිමින් සැරේ එතනින් තියලා ආයෙ ගන්නවා. එතකොට අර යහළු භික්ෂුන් වහන්සේලා ඒ සාමණේරය අහනවා ස්වාමීනි මේ ඔබ වහන්සේ දැන් මේ කතා කරලා කලබලයට අත අකුලලා අරන් ආයෙත් තිබ්බ තැන තියලා ඊට පස්සේ ආයෙ හිමින් ගත්තේ මොකද එහෙම කරේ කියනවා. කියනවා ඇවැත්නි මම මේ කම්මට්ටානේ වඩන්න අර මේ අවුරුදු 12ද 15ද වෙනවා කියනවා. මේ ප්‍රමාණ කාලයකට මේ සිහිනුවණින් තොරව අතප්පය දිග හැරීමක් ඇකිලීමක් කරන්නේ නැහැ කියනවා. දැන් මේ පුංචි ප්‍රමාදයකින් මම මේ කලබලයට අත ගත්තේ කියනවා. ඒ වැරද්ද හදන්න කියනවා මම දැන් ඒක ආයෙ තිබ්බ විදිහට තියලා හිමින් ගත්තේ සිහිනුවණ පිටලා. එතකොට බලන්න මේ වගේ සුවල්ප කාරණයක ඒ දෝෂි දැක්කා. උන්වහන්සේත් අවුරුදු 15ද 20ද ගියාට පස්සේ රහත් වුණේ. එතකොට මේ ආත්මහැර වඩලා තියෙනවා. එතකොට අපි කතා කරන්න හිටියේ අර අජ්ජත් කායකනේ. එතකොට මේ අජ්ජත් කායේ කායානුපස්සී විරිත බහිද්දා කායේ කායානුපස්සී විරිත ඉතින් අර විදියම තමයි. එයා ආධ්‍යාත්ම කයෙත් ওই විදියට ඉරියව් මොකද්ද මේ සම්පජාන භාවනාවේ ස්වභාවය තීරුම් ගනිමින් වාසය කරනවා. බාහිර කෙනෙක්ව දැක්කදී එයා ඒ ස්වභාවය දැකීමෙන් වාසය කරනවා. මොකද එතකොට එයා බාහිර ස්වභාවය කිරි තියෙන ඇලීම් ගැටි දෙක නැති කරනවා. දැන් මෙතන මේ සතිපට්ඨානද ගොඩක් අර විනය ලෝකේ අවිජ්ජා දෝමනසං කියන්නේ මේ ජීවිතේ නම් වූ ලෝකේ කියන්නේ අපි ගත්තොත් කායනුපසනගත ශාරීරිය. ඒතර මේ ශාරීරිය කිරි තියෙන ඇලීම් ගැටින් දෙක එයා දුරු කරන්න තමයි මේ සතිපට්ඨානේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ශාරීරිය විතරක් නෙවෙයි වේදනාවන් කිරි, චිත්ත ස්වභාවය කිරි, ධර්මයන් කිරි මේවා. නමුත් මේ ඇලීම් ගැටින් හටගන්නේ ආධ්‍යාත්මික ජීවිත ආරම්භය විතරක් නෙමෙයි අපිට. බාහිර ශරීර ආරම්භයත් හට ගන්නවා. ඒක දුරු කරන්න තමයි බහිද්දා කාය මේක යොමු කරන්නේ. ඒතර කලින් කාලට බාහිර ශරීර කෙරෙහි එයා ඒක දකිමින් වාසය කරන්න ඕනේ. ඊට පස්සේ අජ්ජත් බහිද්දා කාය.
කලකට ආධ්‍යාත්මිකයි බලනවා කලකට බාහිරකයි බලනවා. නමුත් මුලින් කරන්න තියෙන ඉස්සල්ලාම ආධ්‍යාත්මිකයි බැලිලා තමයි මේක කරන්න තියෙන්නේ. මෙතනදී සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ ප්‍රඥා ඉන්ද්‍රියම තමයි. පින්වත්නි අද දවසේ අපට මේ සම්පජඤ්ඤ භාවනාව ඇසුරු කරගෙන මූලික විස්තරයත් මේක කොහොමද තමා තුලත් ඒ වගේම බාහිරත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන කාරණය තමයි අද දවසේ කතා කළේ. තව මේ භාවනාවේ තව ඉදිරියට පියවරයන් අපට කතා බහ කරන්න තියෙනවා. අපට නියමිත කාල වේලාව අවසන් වෙනවා. ඉතින් ඔබ ගොඩාක් වාසනාවන්තයි මේ කාලය තුලදී ඊටාම පැහැදිලිව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් සතර සතිපට්ඨානය කොහොමද පුරුදු කරන්නේ කියලා බොහෝ කරුණු කාරණා පින්වත් ස්වාමීන් වහන්සේලා අපට බුද්ධ දේශනා අනුසාරයෙන් පැහැදිලි කරලා දෙනවා. මොකද පින්වත්නි මහා සතිපට්ඨාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මූලිකව සතිපට්ඨානය ගැන දේශනා කළත් තව බොහෝ සතිපට්ඨාන සංයුත්තේ කායගත සති සූත්‍රයේ ආනාපාන සති සංයුත්තේ ඒ වගේ ගොඩාක් දේශනාවල මේ සතර සතිපට්ඨානයේ වඩන්නේ කොහොමද? ඒ වගේ තියෙන වැදගත්කම් ගැන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා දේශනා කරපු දේශනා අපිට මුණ ගැහෙනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාව තුළ අපේ පින්න ස්වාමීන් වහන්සේලා ඒ කරුණුත් ආශ්‍රය කරගෙන තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා ඔබ ගොඩාක් වාසනාවන්තයි. ඔබට දිගටම සතියේ සෑම දිනකම විකාශනය වෙන මෙම වැඩසටහනට සම්බන්ධ වුණොත් මේ පොසොන් මාසය තුල සතර සතිපට්ඨානය ගැන ਸਰව සම්පූර්ණ ධර්ම ඥානයක් ඇති කරගන්න ඔබට ඒක උපකාරී වෙයි. ඉතින් අද දවසේත් අප මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නවාංග ශාස්ත්‍ර ශාසනයට අදාළ වන මේ වේදාල එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා ගණයට අයිති වෙන උතුම් දහම් සාකච්ඡාවක් තමයි සිදු කළේ. මේක සම්මාදිට්ඨියට අනුග්‍රහ ලබන නිවන් මඟට මාර්ගාංගයක් විදිහට දේශනා කළ උතුම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ තියෙන ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදයක් තමයි අද දවසේත් අපි විසින් සිදු කරන ලැබුවේ. ඉතින් අප මේ දහම් කතාව සිදු කරලා ධර්ම දානමය වශයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. රට ලෝක වාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දහම් මණ්ඩපයට වැඩම කොට වදාළ මහමෙවුනා වාසී පින්වත් ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ වැඩසටහන සඳහා දායකත්වයේ දරන ජී ගලප්පති මහතා සහ ලංකාවේ පදිංචි එම් මහතාගේ බිරිඳ වන දේවිකා රත්නායක මහත්මිය සහ බාති ගලප්පති දියණිය නමින් මිය පරලොව ගොස් සිටින APG ධනපාල පියාණන්ට MM රෝසි නෝනා මෑණියන්ට RM ඇල්බර්ට් පියාණන්ට ජයතුංග ආරච්චිලාගේ පොඩි හාමිනේ මෑණියන්ට වසර 31කට පෙර මියගිය RM තිලකරත්න සහෝදරයාට වසර 3කට පෙර මියගිය AB කරුණාදාස සහෝදරයාට මෙපි නෝනා මෑණියන්ට MM සයිමන් සිල්වා පියාණන්ට LM කුඩා බණ්ඩාර පියාණන් ඇතුළු ඒ පින්වත් සියලු දෙනා නමින් මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා කියලා පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ජූනි මාස 29 වන දිනට ජන්මදිනයේ යෙදෙන පින්වත් APG ගලප්පති මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දේවිකා රත්නායක මහත්මියට ජූනි මාස 3 වන දින ජන්මදිනයේ යෙදුන බාති ගලප්පති දියණියට, ඒ වගේම MM සුජීව ප්‍රියන්ත මහතාට, RM විමල් මහතාට, පුංචි කුමාරි හාමි මහත්මියට, DW සීතා කුමාරි මහත්මියට, හේමලතා මහත්මියට, RM ජයරත්න මහතාට, RM ගාමිණී මහතාට, මල්ලිකා කුමාරි හාමි මහත්මිය ඇතුළු ඒ පවුල්වල සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාම
නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුන තුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සීල පුණ්‍ය ධර්මයන් එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් කොරෝනා වසංගත තත්ත්වයේ හේතු කරගෙන ලෝකේ පුරාම දැනට රෝගීන් බවට පත් වෙලා සිටින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු මේ වැඩසටහනට සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අප සෑම සියලු දෙනාට නිදුක් නිරෝගීව සුවපත්ව සුවසේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ උතුම් සතිපට්ඨාන ආදී ධර්මයන් පුරුදු කරලා සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.